දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. නැවත ඔබ අමුවීම සතුටක්. උන්වහන්සේගේ කරුණාවක් උන්වහන්සේ අපිට කරුණාව ලබා දුන්නා. ගත වුණු වසරේ මේ වසරේ ස්වාමීන් වහන්සේ හරි පුදුම දේවල් උන්වහන්සේ අප මැද්දේ ඔබට කතා කරන්නට උන්වහන්සේගේ අභිෂේකයේ ආලේපය තුල උන්වහන්සේ අපිට කරුණු තිබ්බා. මගේ දරුවනේ අද දවසත් අපි අලුත් දෙයක් ඉගෙන ගන්න යනවා. පුංචි වෙනස් දෙයක් මේක ටිකක් තේරුම් ගන්න ටිකක් අමාරු වුණත් අපි උන්වහන්සේකින් ප්‍රඥාවෙන් ඉල්ලමු. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා යම් දෙයක් තේරෙන්නේ නැත්නම් උන්වහන්සේකින් ඉල්ලාවා උන්වහන්සේ අධික ලෙස අපිට දෙනවා කියලා. මගේ දරුවනේ අපි පළමුව ප්‍රශංසා කරමු මේ අවස්ථාවල අපිට දෙන දෙවියන් වහන්සේට. අපි ප්‍රශංසා කරමින් පසු අපි යාඥා කරමු. අපි নমස්කාර කරමු. ප්‍රශංසා කරමු. උන්වහන්සේ දුන්න මේ අවස්ථාව නිසා ඔබ නැවත අපට අවස්ථාව දෙන්න. ඔබගේ කරුණාව දෙන්න. ඔබගේ ආශිර්වාදය දෙන්න. ඔබගේ ස්වාමීන් වහන්සේ අප පිට තබලා අපට මඟ පෙන්වන මා උත්තම ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ නිසා අපි ප්‍රශංසා කරනවා. ස්තුති කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනේ ආමෙන්. යාඥා කරමු බ්‍රදර්. අපි යාඥා කරලා මේ කාරණා අපි ආරම්භ කරමු. අපට බොහෝ සෙයින් ප්‍රේම කරන්නා වූ ਸਰව බලධාරී දයාබර දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් අපි ඔබ වහන්සේගේ පාමුලට එනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ මහත් කරුණාව ලබන්නට, ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබන්නට ඔබ අපට දුන්නා වූ ප්‍රේමණීය කරුණාව නිසා ස්තුතියි. දයාබර දෙවි පියාණනි අද දවසේ මේ අලුත් වර්ෂයේ තුන්වෙනි දේශනාවට අපි ඔබ වහන්සේට ස්වාමිනී ගෞරවය පිණිස කරන්නට මේ දේව දාසය ඔබ වහන්සේ තෝරාගත් නිසා ස්තුතියි. අද දවසේ ඔහුගේ තොල්මුව පාවිච්චි කරමින් ස්වාමිනී ඔහුට අවශ්‍ය ප්‍රඥාව නිදහස් කරමින් ඔබ වහන්සේ මේ වචනය බොහෝ මිනිසුන් කරාගෙන යන්නට ආශිර්වාද කළ මැනව මේ වචනේ මේ මිනිසුන්ට දකින්නට ඒ තුල ජීවත් වෙන්නට ඔබගේ අනන්ත වූ කරුණාව නිදහස් කළ මැනව දයාබර දෙවි පියාණනි මේ කාරණාව කරන්නා වූ සෑම සහෝදර සහෝදරියකටම ඔබ වහන්සේගේ ආශිර්වාදයේ මහිමේ මුදා හැරිය මැනව ප්‍රේමණීය පියාණනි ඔබට ස්තුතිවන්ත වෙනවා. දවසින් දවස ඔබ වහන්සේ අපව ශක්තිමත් කරමින් ඔබ වහන්සේගේ කරුණාව අපට දෙමින් ඔබ වහන්සේගේ බලයේ ඒ මහිමේ දකින්නට ඔබ අපිව තෝරාගෙන ඇති නිසා පෙම්බර පියාණනි මමද මේ සියලු දෙනාද මේ ක්‍රියාකාරී කාර්යයෙන් අපිට දායක වෙන්නා වූ සියල්ලද ඔබ වහන්සේගේ ජීවමාන හස්තයට බාර කරනවා. අප වෙනුවෙන් දිවි පුදා කුරුසේ මරණේ පරාජය කොට දැනුදු අප සමග සිටමින් අපට සියල්ල ආශිර්වාද නිදහස් කරන්නා වූ ਸਰව බලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආමෙන්. මගේ දරුවනේ අද දවසත් අපි යම් ආත්මික ගැඹුරු දෙයක් අපි ඉගෙන ගමු. මගේ දරුවනේ කොරින්ති සභාවට ලියද්දී පාවුල්තුමා කියනවා මම දවස්පතා නැසිමි. දැන් දවස්පතා මැරෙන එක මගේ දරුවනේ. මේ මරණය මොකද්ද? ඒක අපි බලන්න ඕන මගේ දරුවනේ. අපි කවුරුත් කැමති ආශිර්වාදවල දේශනාවලට. නමුත් ඒකත් එක්ක අපි මේ දේවලුත් අපි අධ්‍යයනය කරන්න ඕන. මරණය කිව්වා මගේ දරුවනේ මේ මාංශීය මරණය අපිට තිබෙනවා. මාංශීය මරණය. ඒ වගේ මේ ශරීර මරණය ඊට පස්සේ අපිට ලැබෙන ආත්මීක මරණයක් තිබෙනවා මිනිසියෙකුට. ඒ නිසා අපි මේක බයිබලයේ අපිට පැහැදිලිව උගන්වනවා මනුෂ්‍ය ශරීර මරණය සහ ආත්මීක මරණය. නමුත් බයිබලයේ කියනවා ජීවත් වෙද්දිම මරණයක් ගැන. ජීවත් වෙද්දිම මරණයක් ගැන පාවුල්තුමා කතා කරලා කියනවා. පාවුල්තුමා කියනවා කොරින්ති සභාවට මම දවස්පතාම මැරෙනවා. මම දවස්පතාම නැසිමි. මොකද්ද මේ කාරණාව? මගේ දරුවනේ අපි ගැලවුණාට පස්සේ අපේ ලෝකේ ඉඳලා අපි ආවාම ලෝකයේ තිබිච්ච ගතිගුණවල අපිත් එක්කම තිබෙනවා. දැන් අද ගැලවුණා කියලා මුළුමනින්ම දවසෙන්ම මම වෙනස් වෙන්නේ නැහැ. මගේ ගතිගුණවල එක දවසින් අද ගැලවිච්ච ගම අදම ඔක්කොම පරිපූර්ණට වෙනස් වෙන්නේ නැහැ. මට ආත්මික උපතක් ලැබෙනවා ඇත්ත. නමුත් මම දිනපතාම මොකද්ද වෙන්න ඕනේ? මගේ තිබෙන නරක දේවල් වලින් එකින් එක මම මරන්න ඕන. මගේ තියෙන ඒ අනවශ්‍ය දේවල් මගේ ජීවිතයේ තිබෙන නරක දේවල් එකින් එක මම මරන්න ඕන. පෞල්තුමා එක කියනවා කොරින්ති සභාවට මම මොකද්ද දැන් කරන්නේ? මගේ ජීවිතේදී මම මගේ නරක දේවල් මරා ගන්නවා. එහෙම මරද්දි තමයි මගේ දරුවනේ අපිට යේසුස් වහන්සේගේ ඇඩරුවට එන්න පුළුවන්. මේ අපේ තිබිච්ච පාපිෂ්ඨකම් අපේ තිබිච්ච නරක ගති ලක්ෂණ ගුණාංග වලින් අපි ඒ ඇඩරුවට පැමිණෙන්න බෑ. අපි එකම බලාපොරොත්තු උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම, ඒ පැමිණීමෙන් උන්වහන්සේත් එක්ක අපි එකට ඇසවීම. එහෙනම් ඔබ යේසුගේ ඇඩරුවටපත් වෙන්න ඕන. ඒ නිසා පාවුල්තුමා කියනවා උගන්වනවා මම දවස්පතාම මැරෙමි. ඒ නිසා මගේ දරුවනේ මේ දවස්පතා කියන කාරණාවල අපි ටිකක් අපි ඉගෙන ගමු. මගේ දරුවනේ දිනපතා අපිට වැඩක් තිබෙනවනේ. චූටක් හිතලා බලන්න. දැන් දිනපතාම රටක් වුණාම රටේ වැඩක් තිබෙනවා. දැන් කවුරු හරි අබ්බවලම අද කෝච්චිය සහ බස් එක දිනපතාම දුවන්න ඕන. ඒක දවසක ස්ට්‍රයික් කළොත් මොකද්ද වෙන්නේ? එතකොට අපිට තේරෙනවා එක දවසක් වැඩ නැවතුවොත් මිනිස්සු අතරමං. අපි දන්නවා දිනපතා එමදාම ඒක අනිවාර්යයෙන්ම හරි පිළිවෙලට වෙන්න ඕන.
දොස්තරලා ඒ වැඩ ටික හැමදාම කරන්න ඕන. නර්ස්ලා ඒ වැඩ ටික හැමදාම කරන්න ඕන. ඒ නිසා මගේ දරුවනේ එක වැඩක් නතර වෙන්න බෑ. ආත්මික පැත්තෙනුත් එයිමයි හැමදාම යම් වැඩක් වෙන්න ඕන. ඒක තමයි ආත්මික වර්ධනයක් ලබන්න ඕන. ආත්මික වර්ධනයක් ලබද්දී ඔබ ආත්මික පැත්තේ වර්ධනය ලබද්දී මානසික පැත්තෙන් ඔබ මැරෙන්න ඕන කියලා දේ වචනය අපිට කියනවා. අපි යම් මගේ දරුවනේ කිතුණුවාගේ වැඩපිළිවෙල අපිට කොහොමද අපි දිනපතා අපි නඩත්තුව කිතුණුවාගේ දිනපතා නඩත්තුව මොකද්ද? දිනපතා තිබෙන අපි වැඩ කටයුතු මොකද්ද කියන එක බයිබලයේ අපිට උගන්වනවා. මතක තියාගන්න මගේ දරුවනි දැන් අපි ආස දිහා බැලුවාම මා පුතේ අපි මේ විශ්වය දිහා බැලුවාම මේ විශ්වයේ තිබෙන හැමදේම දිනපතා ඒ චර්යාවල් හරියට කරනවා. ඉරගේ වැඩ හැමදාම හරියට කරනවා. සඳගේ වැඩ හැමදාම හරියට කරනවා. තාරකාවල් ඒ වැඩ ටික හරියටම කරනවා. කවුද කරන්නේ නැත්තේ? කරන්නේ නැත්තේ මිනිස්සයා. මිනිස්සයා Tamanට හැමදාම පවරපු ආත්මික වැඩක් කරන්නේ නැහැ. මම කලින් කිව්වා උන්වහන්සේගේ සියලුම ඇවිල්ලම ඒ කාරණාවල් කරන එක දවසකට සූර්යයා නැත්තම් ඉර දවසක් වැඩක් කරන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? හිතලා බලන්න. චන්ද්‍රයා Tamanගේ වැඩේ කරන්නේ නැත්තම් මූද Tamanගේ සුළඟ Tamanගේ වැඩේ කරන්නේ නැත්තම් ඒ නිසා බයිබලයේ මේම කියනවා ගීතාවලි 19:1 ගීතාවලිය 19:1 අහස දෙවියන් වහන්සේගේ මහිමේද ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තයේද දක්වයි. කොයිතරම් අනර්ගද මේ විශ්වය මේ අහස උන්වහන්සේගේ මහිමය ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දිනපතාම ප්‍රකාශ කරයි. අපි උන්වහන්සේගේ මෙවිල්ලෙන් අනර්ග අපි ගීතාවලිය 19:4 කියනවා. ගීතාවලිය 19:4 දෙවියන් වහන්සේ සූර්යාටද චන්ද්‍රයාට අහසේ මායිම්ද මණ්ඩපයක්ද පිහිට වූසේ. බයිබලයේ කියනවා මගේ දරුවනේ උන්වහන්සේ සූර්යයාට චන්ද්‍රයාට දැන් බලන්නකෝ මේ අපි මීගමු ගිහිල්ලා මූදට යම් සීමාවක් තිබෙන එතනට එයා එන්න එපා. උන්වහන්සේ මේ මැවිල්ලා මේ විදිහට අනග්‍ර විදිහට පාලනය කරන නැති නිසා පාලනය කරන නිසා තමයි මීගමුත් එක්ක අපි දැක්කනේ එක දවසක් සුනාමි ආපු ගම මොකද්ද උනේ? ඒ නිසා මගේ දරුවනේ උන්වහන්සේ මේ හැමදේම අරියාකාර පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඒවත් අරියාකාර දිනපතා පාලනයක් වෙනවා. ගීතාවලිය 19:5 කියනවා. ගීතාවලිය 19:5 සියලු ග්‍රහ මණ්ඩල තමාගේ භ්‍රමණයෙන් නික්මෙන මනාලයෙක් වැනිය. තමාගේ ගමන දුවන්නට ඉක්මන් ශක්තිමත් කෙනෙකු මෙන් ප්‍රීති වෙයි. සියලුම ජලය මහ මූද සහ ගංගාවලට ඔබ සීමාවන් තැබූ මොනතරම් අනර්ගද මගේ දරුවනේ මේවා මේම නෙමෙයි ඔබ අරගෙන ගිහිල්ලා මේ ගීතාවලිය 19 1 2 3 4 ලස්සන පදවල් වාඩි වෙලා මෙනෙහි කරන්න ඕන භාවනා කරන්න ඕන. මේ බලන්නකෝ සියලු ජල ධාරාවල් ගංගාවල් උන්වහන්සේ මේ දියහැලිවල් පාලනය කරන ඇති. මේ වර්ෂාවල් උන්වහන්සේ පාලනය කරන්න නැටි. මොකද්ද මේකෙන් අපි ඉගෙන ගන්නෙ? ඒවා කීකරුයි, මූද කීකරුයි, සඳ කීකරුයි. මගේ දරුවනේ මේ සත්තු කීකරුයි උන්වහන්සේට. උදේ පාන්දර අපිට කලින් උන් නැගිටලා උන්ගේ නාදවල් බලන්න, උන්ගේ ශබ්දවල් බලන්න මොනතරම් අලංකාරද. නමුත් අපි කරෝබනේ නෙවි. මගේ දරුවනේ දෙවියන් වහන්සේගේ ස්වරූපේ මැව්වව මිනිස්සයා විතරක් මේ තරම් උන්වහන්සේගේ බැවිල්ලෙන් ඒ දිනපතා චර්යාවල් හරියට තේරුම් ගන්නෙත් නැහැ, ක්‍රියා කරන්නෙත් නැහැ. දෙවියන් වහන්සේගේ මිනිස්සයා දිනපතා දේව වචනය අනුව ක්‍රියා කරන්නේ කෙසේද? දිනපතා කළ යුතු කුමක්ද කියලා අපි ආත්මින් වහන්සේගේ උපකාරයෙන් අපි ඉගෙන ගමු. ඒ නිසා මගේ දරුවනේ පළවෙනි කාරණා 7ක් ඉගෙන ගන්න යනවා. අපි දිනපතා අපි වැඩ අපි කොහොමද කරන්න කියන එක. පළවෙනි තමයි මගේ දරුවනේ දිනපතාම අපි නැසිය යුතුයි. කොරින්ති 15:31 උන්වහන්සේ වචන කියලා ගැලවීමේ ආශිර්වාද ලැබු පුද්ගලයා කිතුණු ජීවිතයට ඇතුළු වුණායින් පසුව දවස්පත ආත්මික වර්ධනය ලබන පිණිස තමන්ගේ දුර්වලකම මාංශයේ කාරණාවල් ලයිස්තු ගත කර එකින් එක ඒ දුර්වලකම ඔබ මැරිය යුතුය. ඒක තමයි මූලික දේ. මොකද්ද? තමකම, තෘෂ්ණාව, උඩඟුකම, ඉරිසියාව, වෛරය, ભેද, දබර මේ කොම එකින් එක අපි මරන්න ඕන මගේ දරුවෝ. නැත්නම් අපි පරණ මිනිහමයි. ගලාති 5:19-21 කියනවා. ගලාති 5:19-21 මාංශ ක්‍රියා ප්‍රකාශ වී තිබේ. බලන්න ප්‍රකාශ වීම ඒක පේන මාංශ ක්‍රියාව පුද්ගලයේද නැද්ද ඒක ප්‍රකාශ වෙනවා අපි ක්‍රියාවලින්. මොකද මේ ක්‍රියාව? වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පක්ෂවාදීකම, ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷා එවැනි තව බොහෝ දේවල් දැන් අපි දන්නවා මාංශික ක්‍රියාවල් මොකද්ද කියන එක. මගේ දරුවනේ ඔබ ඒක ඉගෙන ගන්න ඕන. මොකද මේවත් එක්ක අපිට ඇස වෙන්න බෑ. මේවත් එක්ක අපිට ස්වර්ගෙක ගමනක් නෑ. ඔබ පුද්ගලිකව ඔබ තුල තිබෙන දෙවියන් වහන්සේට විරුද්ධව කාරණා ඔබ අපි කියමු මාතෘකාව අනුව කියන්න බ්‍රදර්. ඔබ පුද්ගලිකව ඔබ තුල තිබෙන දෙවියන් වහන්සේට විරුද්ධව තිබෙන සෑම කාරණා
ඔබ පිළිගත යුතුයි. ඔබ පව්කරුවෙක්. ඔබ ළඟ තියෙන අඩුපාඩු, ඔබ ළඟ තියෙන දුර්වලකම්, ඔබ ළඟ තියෙන මෙන්න මේ වගේ වෙදව. ඒක පළම මොකද කරන්න ඕනේ? ඔබ පිළිගන්න ඕනා. ද්වේෂ කළ යුතුයි. දෙක ඒකට ඔබ ද්වේෂ කරන්න ඕනා. පසුතැවිලි විය යුතුයි. තුන ඒ වෙනුවෙන් පසුතැවිලි වෙන්න ඕනා. දෙවියන් වහන්සේගෙන් කමාව ලබා ගත ඔබ යුතුයි. ඒ වැරද්ද වෙනුවෙන් දෙවියන් වහන්සේ ළඟ ඔබ කමාව ලබා ගන්න ඕනා. අත්හැරිය යුතුයි. ඔබ ඒවා කමාව ලැබුවාට පමණක් නෙමෙයි ඔබ සම්පූර්ණ ඒක අත්හරින්න ඕනා. එයට විරුද්ධව ඒ සිටිය යුතුයි. අත්හැරියා පමණක් නෙමෙයි ඔබගේ ඒ වැරදි වලට ඔබම විරුද්ධව සිටින්න ඕනා. නැසිය යුතුයි. අත්වෙනි කාරණාව පාවුල්තුමා කියනවා එකින් එක දිනපතා ඔබ ඒව නසින්න ඕනා. ආමේන්. එතකොට ඔබ අලුත් මිනිසෙක් වෙනවා මගේ දරුවනේ. ආමේන්. දෙවියන් වහන්සේගේ ක්‍රියාව තිබෙනවා වගේ ඔබගේ ක්‍රියාවක් තියෙනවා. දිනපතා පාපීය මාංශික කාරණා මෙරිය යුතුයි. අපි බලමු එපේසි 2:3. එපේස 2:3 මාංශ ක්‍රියාව නිසා උදහසේ දරුවෝ මාංශ ක්‍රියාවල ඉන්නවා නම් බයිබලයේ කියනවා බ්‍රදර් ඔබ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ කෝපේ දරුවෝ කියලා. බලන්නකෝ. අපි මේ මාංශ ක්‍රියාව නිසා උන්වහන්සේගේ කෝපයට පත් වුණොත් මොකද්ද කියලා හිතලා බලන්නකෝ. සමහර අපිට තියෙන ප්‍රශ්න වල ඒකයි මගේ දරුවනේ. දැන් අනර්ග විදිහට පාවුල්තුමා කියනවා ගලාති 2:20 අපි කියමු. ගලාති 2:20 මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. තවද මා දැන් මාංශයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. ලස්සනට පාවුල්තුමා මම දැන් ජීවත් වෙනවා නමුත් මම නොවේ. අපි කියමු මම දැන් ජීවත් වුණාට මම නොමෙයි. මම දැන් ජේසුස් වහන්සේ වගේ. උන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙන් මම ජීවත් වෙමි. එතකොට මගේ දරුවනේ මොකද්ද කරන්න ඕනේ? මම නැත්තම් මගේ පරණ මිනිසයා නෑ. මගේ පරණ ගතිගුණවල් නෑ. එකින් එක 2021 ඔබ තීන්දුව ගන්න. එකින් එක ඔබ නැති කරාගෙන දෙවියන් වහන්සේ දේ අnder ගැඩරුවක් වෙන්න. ගලාති 5:24 කියනවා. ගලාති 5:24 ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තෝ මාංශේ ආසා තෘෂ්ණා කුරුසියේ ඇනගසූ දැක්කනේ මේ මාංශී ආසාවල් මොකද අපි කරලා තියෙන්නේ? කුරුසිය අපි හැනගාලා තිබෙනවා. ගලාති 5:16 කියනවා. ගලාති 5:16 ආත්මයන් වහන්සේ තුල සිටින්නෝ මාංශී තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ මාංශික කාරණාවල් සම්පූර්ණ කරන්න. එයාගේ එකම ඉලක්කය ආත්මික කාරණාවල් සම්පූර්ණ කරන එක. කොලොසි 2:13 කොලොස්සි 2:13 මාංශ ක්‍රියාවේ මැරී සිටියා වූ නුඹලාගේ වරදට කමාවදී ජේසුස් වහන්සේ සමග ජීවත් කෙරෙව්සේක. ආමේන්. කොලොස්සි 2:20 ලෝකේ ගුරුකම් වලින් මානසික ජීවිතයක් අපට නැත. ආමේන්. ලෝකයේ ගුරුකම් ඒ දේවල් දැන් අපිට නැහැ. ඒක හිතා ගන්න. ඊළඟ කොලොස්සි 3:3 නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සංගවා තිබේ. මේක හරි පුදුම වචනයක්. පොඩ්ඩක් මෙනේ කරන්න. අපේ ජීවනය ඔබ තුල තියෙන ජීවනය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල තිබෙයි. ඒ නිසා බ්‍රදර් සුනිල්ගේ, රුබියාගේ, මගේ, ඔයාගේ, මර්ගිනාගේම ජීවනයේ තිබෙන්නේ දැන් අර පියාණන් තුල මගේ දරුවනේ. කොයිතරම් පොඩ්ඩක් හිතලා බලන්න. 1 කොරින්ති 3:16 1 කොරින්ති 3:16 නුඹලාගේ මාංශික ශරීරය දෙවිඳුන්ගේ මාලිගාව වේ. ආමේන්. මේක මාලිගාවක්, උන්වහන්සේගේ මාලිගාවක්. මෙන්න මේක වර්ධනයටපත් කරන්න ඕන. මතෙව් 16:23 මතෙව් 16:23 නුඹලා මාංශික කාරණා කල්පනා කරනවා නම් එය සාතන්ගේ ක්‍රියාවකි. පැහැදිලි නේද? ලස්සන වචනයක් නේද? ඒක කල්පනා එම තිස්සෙම මාංශයේ කාරණා රෑ දවල් මාංශ මිනිස්සු එහෙම තමයි එම්බත් වෙන්නේ. කිදුනොත් එහෙමද? එතකොට ඔබ සාතන්ගේ ක්‍රියා කරන මිනිසෙක් වෙනවා. රෝම 12:2 රෝම 12:2 සියලු ලෝකාකාරයට සමාන නොවි සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වෙන්න. ආමේන්. සිත අලුත් කරන්න. ආමේන්. අපි කියමු මොකද්ද? සිත අලුත් කරන්න. දැන් ස්වාමීන් වහන්සේත් කොට ඔබ නව අනර්ග ඒ උපතේ මෙවිල්ලේ උන්වහන්සේ ඔබ අරගෙන යනවා. මාංශික කාරණා සම්බන්ධව පාවුල්තුමාගේ අත්දැකීම්. මොකද්ද පාවුල්තුමාගේ අත්දැකීම්? පිරිත් 3:7 මට ලාභව තිබුණු සෑම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිටිමි. ඒකනේ උන්ට පුළුවන් උනේ ඒක නසින්න. දැන් අපි සමහරට ඒවා බදාගෙන ඉන්නවා මගේ දරුවනේ. මගේ බයිබලයේ පාවුල්තුමා කියනවා මම එකින් එක මට ක්‍රිස්තුස් වහන්සේ දිහා බලන්න ඒ ඔක්කොම නිකන් හලාභයක් කියලා කියන. පිලිපි 3:8 පිලිපි 3:8 ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීමේ උතුම්කම නිසා සියල්ල කුණුයයි සැලකෙයි. ලෝකේ තියෙන වටිනාම දේම පාවුල්තුමා කියනවා එයාට කුණුයි කියලා. මොකද එයා කියනවා මගේ ජේසුට වඩා ඒව වටින්නේ නැහැ කියලා කියනවා. මාංශයේ වෙනසීමේ ප්‍රතිඵල මගේ දරුවනේ. ප්‍රතිඵල මාංශයේ වෙනසීමේ ප්‍රතිඵල. මාංශයේ වෙනස් වීමේ ප්‍රතිඵල. රෝම 12:2 අන්‍යාකාරත්වෝ වීම. 1 කොරින්ති 15:51-52 යේසුස් වහන්සේ නැවත පැමිණීමේදී යේසුස් වහන්සේගේ හැඩරුවට ඔබ අන් වෙනසක් වීම. 2 කොරින්ති 3:18 යේසුස් වහන්සේ නැවත පැමිණීමේදී අපි තේජසින් තේජසට පත්වීම. පිලිප්පි 3:21 අපේ පහත් කමේ ශරීරය
තේජසේ ශරීරයට වෙනස් වීම. ආමේන්. 2 තිමෝති 4:7-8 අපි යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ උතුන්න මට තබා තිබෙන බැවින් යේසුස් වහන්සේ දෑතින් උතුම් ලබා ගැනීම. ආමේන්. යේසුස් වහන්සේගේ දෑතින් උතුන්න ලබා ගැනීම. බලන්න මම ස්වාමීන් වහන්සේගේ මාංශය වෙනස් වීමේ ප්‍රතිඵල. මේක සුන්දර දෙයක්. මේක සත්‍ය දෙයක් මගේ දරුවනේ. ඒ නිසාම අපි දිනපතා අපේ මාංශයේ තිබෙන අනවශ්‍ය දේවල් අපි මරන්න ඕන. අපේ මාංශික කාරණා නසන්න නැතිනම් ඒවා එකතු වී අපි ඒවා මරන්න නැත්නම් ඒවා එකතු වී අපේ ආත්මික මනුෂ්‍යව මරලා දායි. ආමේන්. යෝහන් 3:30 කියනවා. සුද්ධ යොහන් 3:30 සුද්ධ යොහන් බෞතිස්තගේ ප්‍රකාශය. උන්වහන්සේ වර්ධනය වෙන්නට මා අඩු වෙන්නත් ඕනාය. මොනතරම් අනර්ගද? මම අඩු වෙන්න ඕන, උන්වහන්සේ වැඩි වෙන්න ඕන. 1 තෙසලෝනික 3:12 පාවුල්තුමාගේ අදහස. 1 තෙසලෝනික 3:12 සුද්ධ පාවුල්තුමාගේ ප්‍රකාශය. ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ හැම කෙනා තුළ වැඩි කර වර්ධනය වී එයින් නුඹලා පුරවා. යෝහන් බෞද්ධිස්තුගේ ප්‍රකාශයත් පාවුල්තුමාගේ ප්‍රකාශයත් මගේ දෙදෙනාගේ අදහසම එකයි මගේ දරුවනේ. අපි කියන්නේ මේ මාංශගේ මිනිස්සයා දවස්පතා අඩු වෙන්න ඕන, ක්‍රිස්තුස් වහන්සේ වැඩි වෙන්න ඕන. මම කියන පුද්ගලයා මා තුළ නැසින් නැත්තම් තමකම දවස්පතා වෙඩි වී කෙලවර වූ තිරිසනෙක් වී බයිබලයේම කියනවා මගේ දරුවනේ. ඒක අපේ එක උදාහරණයක් තමයි මගේ දරුවනේ බැබිලෝනියේ රජ නෙබුකද්නෙස්සර්. තමකම එයා ඇවිල්ලා කිව්වා රජමාලිගාවට ඇවිල්ලා මේ මම අදපු මගේ මාලිගාව. දැන් මොකද කියන්නේ බැබිලෝනියේ රජ දානියල් 4:29 දානියල් 4:29 බෙබිලෝනියේ රජ නෙබුකද්නෙස්සර් රජ මාලිගාව උඩ සක්මන් කර. දානියල් 4:30 දානියල් 4:30 නෙබුකද්නෙස්සර් රජ තමන්ටම කතා කොට මේ වනාහි රාජගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයෙන් ගෞරවය උදෙසාද මාගේ බල පරාක්‍රමයෙන් මා විසින් ගොඩ නැගූ මහත් බබුලෝනිය නොවේදයි කීවේ. දානියල් 4:33 දානියල් 4:33 නෙබුකද්නෙස්සර් කෙරෙහි මේ වචනය අවසන් වීමට පෙර ඔහු මිනිසයන් විසින් පන්නනු ලැබූ කල ගුණෙක් මෙන් තන කෑවිය. තුන කෑවේ. බලන්නකො මගේ දරුවනේ මොකද උනේ? රජ බැබිලෝනිය රජ එදා තිබිච්ච ආධිපත්‍ය අධිරාජ්‍යවාදී රජ. ඔහුගේ උඩඟුකම දෙවියන් වහන්සේ සතෙක් වගේ තනකොළ කරන්නට ඉඩ ඇරිය මගේ දරුවනේ. මේක තමයි අපේ උඩඟුකම, මාංශයේ උඩඟ. මේක තමයි නසින්න ඕන මගේ දරුවනේ. අපේ උඩඟුකම සහ තමකම තිරිසන් ගතිය ඇති කරයි. අයඳුම් පැළඳුම් වලදී, ගමන් වලදී, කතාවේදී හොඳටම අහන්න බැලීමෙන්, සිතීමෙන්, සේවය තුළ බව නිතර මේ උඩඟුකම මතුවෙනවා මගේ දරුවනේ. දේව දරුවන්ටත් මතුවෙනවා. සමහර සේවාවල් වල සමහර වැඩ කරේ. නම් මතක තියාගන්නවා මේව නසින්න ඕන. ඒවා එමදාම පොඩ මරලා දාන්න ඕන. ගලාතිපා 24 කියනවා. ගලාතිපා 24 ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තෝ සියලු ආකාර මාංශ ක්‍රියා කුරුසියේ ඇනගැසුවා. අපේ මාංශ කීලි සියලු තෘෂ්ණාවල අරගෙන ගිහලා අපි කුරුසියේ ඇනගාලා තිබෙනවා කියලා දේ වචනේ කියනවා මගේ දරුවනේ. නුඹලා පාපීද මෙරි ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත් සිටින්නට සිතා ගන්න. ඔබ හැමදාම සිතා ගන්න මම මාංශයෙන් හැමදාම මැරෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ නැගිටිනවා කියන රෝම 6:11 කියනවා. රෝම 6:11 නුඹලා පාපයට මැරී සිටින්නන් කොටද ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතා ගන්න. රෝම 6:9 කියනවා බ්‍රදර්. රෝම 6:9 උන්වහන්සේ සමග අපි මැරෙමු නම් උන්වහන්සේ සමග අපි ජීවත් වේ. උන්වහන්සේ සමග අප රජකම් කරයි. රෝම 6:13 රෝම 6:13 නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධයක් කොට උන්වහන්සේට බාර දෙන්න. උන්වගේ අවයවන් අධර්මිෂ්ඨකමේ ආයුධයක් කොට උන්වහන්සේට බාර දෙන්න. ඒක තමයි මූලික දේ. දැන් අපිට තේරෙනවා මොකද්ද කියන එක. ඔබ කැමැත්තෙන් නැසෙන්නට ඕන. ආමෙන්. ඔබ හිතා ගන්න මේ වසරදී අනවශ්‍යම දේම මගේ දරුවනේ අපි එකින් එක මරන්න ඕන. මොකද අපට ඕන ක්‍රිස්තුස් වහන්සේගේ ඇඩරුව. ඒ නිසා දවස්පතා මෙරීමේ කියන කාරණාව තුළ පළවෙනි කාරණාව දිනපතා මම නැසිමි. දෙක. දෙවෙනි කාරණා මගේ දරුවනේ දිනපතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. අපිට තිබෙනවා එමදාම කුරුසියක් උසලගෙන යන්නට. ආමෙන්. ශුද්ධ ලෝක 9:23 කියනවා දිනපතා තමාගේ කුරුසිය එසලීම කිතුණුවන්ගේ දිනචරියාවකි. එමදාම යම් කුරුසියක් මගේ දරුවනේ. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය ඉසුලුවේ එක දවසයි. උන්වහන්සේ එක දවසයි කුරුසිය ඉසලුවේ. නමුත් කිතුණුවන්ට හැමදාම මේ ලෝකයේ මේ බර කුරුසිය මේ කාරණාවල් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි උගන්වනවා දිනපතා උසුලන්න කියලා. කිතුණු කුරුසිය මට එපා කියනවා නම් එයින් අදහස් වන්නේ ස්වර්ගීය සිංහාසනේ එපා කියන එක මගේ දරුවනේ. කිතුණු කුරුසිය උසුලනවා කියන්නේ කරේ මාලයක් දාලා මෙතන කුඩි කුරුසියක් දානවනේ නැත්නම් කරාබුවක් වගේ කුරුසියක් දානවනේ. ඒක නෙමෙයි. කුරුසිය එසලීම නෙවෙයි. කඹයක් සහ කුරුසියක් මාලයක් ඉදිරියට ඇඳගෙන යාම නෙවෙයි. මුළු කැමැත්තෙන්ම දෙවියන් වහන්සේ දුන්න මේ ලෝකේ දේව වචන ඉගෙනගෙන හරියට මේ කුරුසිය උසුලන එක. ඔබ අනුන් නැමැති කුරුසිය එසලිය යුතුයි. භාර්යාව, පුරුෂයා, දරුවන්,
සතුරන් නෑදෑයන් අසල්වැසියන් ආදී බොහෝ කුරුසවල ඔබට තිබෙනවා මගේ දරුවනේ. මගේ භාර්යාව කියන ඔබ මගේ භාර්යාව පුරුෂයා දරුවන් බර කුරුසියක් කියා ඔබට ඇව අහක් කළ නොහැකිය. ආමේන්. කුරුසියේ දේව ධර්මයේ කුමක්ද? දේව ධර්මයේ මොකද්ද බ්‍රදර්? මේමයි අපි බලමු කුරුසිය බලන ස්වාමීන් වහන්සේ වචනේ කියනවා උන්වහන්සේ රජමාලිගාවේ රජුගේ මාලිගාවේ ඉඳලා ගෝල්ගොතා කන්ද දක්වාම ජේසුස් කුරුසිය ඉසුළුවනේ. දැන් අර මාලිගාවේ ඉඳලා ගෝල්ගොතා කන්ද. එතකොට ගෝල්ගොතා කන්දේ මොකද්ද කරේ? කුරුසිය ජේසුස් ඉසුළුවා. කුරුසිය ජේසුස් ඉසුළුවා. එතකොට ජේසුස් කුරුසිය ඉසුළුවා, කුරුසිය ජේසුස් ඉසුළුවා. ඒක තමයි දේව ධර්මය. ඔබ කුරුසිය උසුලන්න, ඔබ උන්වහන්සේගේ කුරුසිය ඔබට බාර දීලා තියෙන සතුටින් ඉවසන්න. අද සමහර කෙනා මේ මිනිස්සයා හොඳ නෑ, මේ භාර්යාව හොඳ නෑ, මේ දරුවා හොඳ නෑ, මේ ව්‍යාපාරය හොඳ නෑ, මගේ යාළුවා හොඳ නෑ, මේ අධ්‍යාපනය හොඳ නෑ. මගේ දරුවනේ ඒක උසුලන්න කියලා බයිබලයේ කියනවා. ඒ විට කාලයක් යනකොට ඒවා ඔයාලා උසුලයි. ආමේන්. ඒක තමයි දේව ධර්මය. මගේ දරුවනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉසුළු කුරුසිය මුළු ලෝකෙම පාපේ බර කුරුසියයි මගේ දරුවනේ. ඔබ පාසු කුරුසියක් තෝරගන්නවා නම් ඔබ හිතලා බලන්න දෙවියන් ඔබ සාමාන්‍යයෙන් අර මුරුංග ගහකින් කුරුසියක් ඕනේ කියලා උසුලන්න ඔබ උසුලුවොත් ඊළඟ මුරුංග කව ඔබ උසුලද්දී ඒ කඩා වැටේ. ඒ නිසා මගේ දරුවනේ බර කුරුසවල් වලට මේ ලෝකේ පවතින මේ කාලය තුල උන්වහන්සේගේ හැමත මොකද්ද කියන එක තේරුම් අරගෙන ඔබ ක්‍රියා කරන්න. ඔබ කුරුසිය කැමැතින් උසුලන්න ඕන. පළවෙනි කාරණාව දිනපතා මම නැසීම. පළවෙනි එක මොකද්ද? දිනපතා මේ ආත්මික කාරණා වලින් එමදාම ඔබගේ තියෙන නරක පැත්ත ඔබ නැසින එක. දෙක මොකද්ද? දිනපතා ඔබගේ කුරුසිය උසුලන එක. ඊළඟ තුන දිනපතා දේව මාලිගාවේ සිටීම. ආමෙන්. මේක තමයි දේව දරුවන්ගේ ලක්ෂණ. ඉරිදර පමණක් නෙමේ මගේ දරුවනේ දේව කාරණාවල වලින් දිනපතා ඉන්න ඕන ක්‍රියා දෙක 46 කියනවා. පළමු ස්වභාවී ගැලවීම ලැබ පුද්ගලයා දේව මාලිගාවට දිනපතා සම්බන්ධයක් තිබුණා බ්‍රදර්. දිනපතාම සම්බන්ධයක් තිබුණා. ඒකෙන් තමයි ඒගොල්ලෝ දේව මාලිගාව ගොඩනැගුවේ. පුද්ගලයෙකුට තමන්ගේ සභාව සමග දිනපතා සම්බන්ධතාවයක් අවශ්‍යයි. වෙලා තියෙන්නේ අද ඉරිදර පමණයි. බලමු ගීතාවලිය 86:3. ගීතාවලිය 86:3 දිනපතා ඔබව හඬා සිටිමි. ඔබට දිනපතා ඔබට හඬා සිටිමි. බලන්නකෝ ඒ තරම් ලස්සනද ගීතාවලිය 119:97. ගීතාවලිය 119:97 ඔබගේ විවස්ථාව මම කොපමණ ප්‍රේම කරම්ද. දිනපතා ඒක මගේ භාවනාව. බලන්නකෝ මේ දේව වචනය දිනපතා දාවිද්ගේ භාවනාව මගේ දරුවනේ. ඉතින් මේකනේ. මේව නෑ අපි දැන් අපි නිකන් පල්ලි සෙනගක්. නැත්නම් සබත් දවසේ සෙනගක්. බයිබල් කියවීමක් නෑ, යාඥාවක් නෑ. බයිබල් කියනවා දිනපතා යාඥාව, දිනපතා නමස්කාරය, දිනපතා බයිබල් කියවීම. ඔබ මොන කිතන වෙයිද? චුට්ටක් හිතලා බලන්න. ඔබ කිතන වෙයිද? ඒ නිසා මගේ දවසන දිනපතා කියනවා මම දේව වචනේ භාවනා කරනවා කියලා. අවුරුදු 3000කට කලින් දාවිද් කියන භාවනා කියන වචනය පළමු වතාවට අපි දකින්නේ අවුරුදු 3000කට පෙර බයිබලෙන්. මගේ දරුවනේ ලූක් 2:27 කියනවා. ශුද්ධ ලූක් 2:27 සිමියෝන් දිනපතා දේව මාලිගාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව බලාපොරොත්තුවෙන් සිටියේ. ලූක් 2:37 ලූක් 2:37 ආනා දේව මාලිගාවේ රෑ දහවල් निराहारව නමස්කාර කළේය. ඒ නිසා මගේ දරුවනේ දිනපතාම දේව මාලිගාවේ තියෙන සම්බන්ධතාවය කිතුණුවට අවශ්‍යයි. පළවෙනි කාරණාව. ඒ කාරණා හතකින් එකක් බලනවා දිනපතා අපිව අපේ නරක දේවල් නරක ගතිගුණ එමදාම පොඩ අපි මරණ එක. දෙක දිනපතා තමන්ගේ කුරුසිය දේසු ඔබට බාර දීලා දෙන කුරුසිය ඔබ උසුලන එක. තුන දිනපතා ඔබ දේව මාලිගාවට සම්බන්ධ වෙලා ඉන්න එක. හතර දිනපතා ස්වාමිනේ ඔබට මම යාඥා කළමි. ගීතාවලිය 89 කියනවා ඔබ දෙසට මගේ අත දිගු කළමි. දිනපත කී දෙනෙක් ඉන්නවද උදේ යාඥාවක් නැහැ, අවස යාඥාවක් නැහැ. නමුත් කනවා බොනවා රස්සා කරනවා හැමදේටම සිහි කල්පනා තියෙනවා හැමදේම හරියට කරනවා ඒවා කරන්න උනන්දු තියෙනවා තමන්ගේ පසුම්බේ වෙනුවෙන් දුවනවා නමුත් මේට උපකාර කරන දෙවියන් වහන්සේට මුළු දවසම යාඥා නැතුව නින්දර යන මිනිස්සු කොච්චර ඉන්නවද මගේ දරුවනේ ඒ නිසා දිනපතා දෙවියන් වහන්සේ සමග කතා කිරීම අත්‍යවශ්‍ය දෙයකි බොහෝ අය විපත් දවසේදී බොහෝ අය ඉන්නවා මොකක් හරි කරදරයක් ප්‍රශ්නයක් ඇති වුණාම පමණයි යාඥා කරන්නේ නමුත් බයිබලයේ කියනවා ඔබ සන්තෝෂයක්ද දුකක්ද හැමදාම මේ යාඥා නැමැති කාරණාව දේව වචනේ නැමැති කාරණාව ප්‍රශංසා නැමැති කාරණාව පුරුද්දට තබා ගන්න. 1 තෙසලෝනික 5:17 කියනවා 1 තෙසලෝනික 5 හොඳට මාන්න 1 තෙසලෝනික 5:17 නොකඩවා යාඥා කරපල්ලා. බයිබලයේ කියනවා නොකඩවා දවසට බව නොකඩවා යාඥා කරපල්ලා. සියල්ලේදී ස්තුති කරපල්ලා. අඩුම ගන්න කුදේ නැගිටාම පැදුරෙන් ස්තුති කරන්න. පළවෙනි මනේ ස්වාමීනි අද මේ පැදුරේ මම නැගිට්ටා. නිකන් හරි රෑ උස්ම ගියා නම් එනිසා උදේ පාන්දර යාඥා කරන්න ස්වාමීනි අද දවස
උදේ පාන්දර ඔබට කෑම පිඟාන ලැබිච්චාම ඒක බාර කරලා යාඥා කරන්න. මගේ දරුවෝ රැට නින්දට යනකොට යාඥා කරන්න. මේක දිනපතා චර්යාවක්. මේක තමයි දෙවියන් වහන්සේ අපට උගන්වන්නේ. දිනපතා ඔබ යාඥා නොකළාම ඇයි කියා දෙවියන් වහන්සේ අසනවට වඩා ඔබගේ හෘද සාක්ෂිය විසින් දෝංකාර තබා දොස් තබයි. ඒක මහා වේදනාවක්. දැන් යාඥා නැතුව නිදියන්න බෑ මගේ දරුවනේ දොස් තබයි. මේ දුසත් එක්ක ඔබ නිදියන්නද? ඒ නිසා යාඥාව ගන්න. අපි ගන්නවා කාරණා 7ක්. අතකින් අපි බලමු දිනපතා කළ යුතු කාරණාවල එකක් දිනපතා අපේ නරක දේවල් නරක අතිලක්ෂණ අපි නසින්න ඕනා. දිනපතා තමාගේ කුරුසිය අපි උසුලන්න ඕනා. දිනපතා දේව මාලිගාවත් එක්ක සම්බන්ධයක් ඕනා. දිනපතා ස්වාමීන් වහන්සේ සමග යාඥා ප්‍රශංසා වචනෙන් ඔබ සිටින්න ඕනා. පස්වෙනි කාරණාව දිනපතා ආකාර පූජාව ආත්මික උපු කරන්න ඕනා. ආකාර පූජාව යනු දේව කැමැත්ත කිරීමයි. ඔබ කියන්නේ දිනපතා දේව කැමැත්ත ඔබ ඉෂ්ට කරන්න ඕනා. දිනපතා මොකක්ද එමදාම දේව කැමැත්ත කොහොමද ඉෂ්ට කරන්නේ? දේව කැමැත්ත දැනගත්තේ නැත්තම් මගේ දරුවනේ දේව කැමැත්ත මේ පොත පුරාම ලියලා තිබෙනවා. මේක ගහනක් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා උදේ නැගිටාම පත්තරයක් නැතුව මේ ජීවත් වෙන්නේ නැහැ. ඒ පත්තර කියවන්න වීදම් කරන්න ඔක්කොම පුළුවන්. නව කතාවල් කියන්න ඔක්කොම පුළුවන්. නමුත් මේ පොතට ඒ නිසා මගේ දරුවනේ දිනපතා දේව කැමැත්ත කිරීම ඔබගේ වගකීම. සුදේවන් 4:34 මාගේ කෑම නම් මා එව් තැනන් වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීම. බලන්න ජේසුස් අපිට ලස්සන කියනවනේ. එයා කියන දේ තේරෙන්නේ නැද්ද මේ කන් වලට? උන්වහන්සේ කියන මට කෑමක් තිබෙනවා ජේසුස් කියනවා. ඒ කෑම මොකද්ද? මගේ පියාණන් යවපු කාරණාව මේ පොළවේ ඉෂ්ට කිරීම තමයි මගේ කෑම. දිනපතා ඔබගේ ජීවිතයේ දේව කැමැත්ත කිරීම අත්‍යවශ්‍ය දෙකි. රෝම 12:2 රෝම 12:2 දෙවියන් වහන්සේගේ කැමැත්ත දිනපතා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තු වෙන්න. මේක අලුත් කරන්න ඕනමයි. මේක කැතනම් මේක නිකන් මොට්ටනම් මේකට තේරෙන්නේ නැහැ මගේ දරුවනේ. ඔබ නිකන් අර සතෙක් වගේ ජීවත් වෙලා මැරලා යයි. එච්චරයි. මෙතනින් සිතට දාන්න ඕන මම දෙවියන් වහන්සේම දාම හොයන්න ඕන කියන කල්පනාව. දෙවියන් වහන්සේ ඔබට මේ ශාරීරිය දුන්නේ ඇයි? මේ ශාරීරිය දුන්නේ ඇයි? මේ ශාරීරිය දුන්නේ ඇයි? අපි කියමුකෝ මේක දෙවිලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ආමේන්. මේ ශාරීරිය අපට දුන්නේ ඇයි? මගේ දරුවනේ පොඩ්ඩක් හිතලා බලන්න. යනකොට බලන්න ස්පිතාලෙට ගිහලා බලන්න මොන තරම් අඩුපාඩු වලින් දරුවෝ ඉන්නවද? පාරේ මේ අත නැතුව, කකුල් නැතුව, මූණ නැතුව, මේ ඇස් නැතුව කී දෙනෙක් ඉන්නවද? මේ හැමදේම අර ලස්සනට දීලා තිබෙනවනේ. මේකෙන් ඔබ එමදාම දෙවියන් වහන්සේට යමක් කරන්න එපා. මොකද්ද මේ කරන්නේ? ඔබට කරනවා, ඔබගේ පවුලට කරනවා. දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? ඔබ ශරීරයක් දුන්නේ පළමු දෙවියන් වහන්සේට යමක් කරන්න. එබ්‍රේය 10:5. හේබ්‍රේය 10:5 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට එන කල කතා කර ශරීරයක් මට සූදානම් කර දුන්සේ. බයිබලයේ කියන මගේ දරුවනේ යේසුස් වහන්සේට තේමයි ඔබටත් තේමයි ශරීරයක් සූදානම් කළේ දෙවියන් වහන්සේ ඔබට. ආමේන්. මේකින් තිබෙන හැම ඇඟීමම දෙවියන් වහන්සේට අයිති. එබ්‍රේය 10:6 කියනවා. හේබ්‍රේය 10:6 මුළු දවන පූජාවට පාප පූජාවටත් වඩා ඒ උතුම්ය දේව කැමැත්ත කිරීම. ඔබ දේව කැමැත්ත කරන්න. මේ ශරීරයෙන් කරන්න, ආත්මයෙන් කරන්න, ප්‍රාණයෙන් කරන්න. එබ්‍රේය 10:7. හේබ්‍රේය 10:7 පැරණි පොත් කාණ්ඩයේ ලියා තිබෙන ලෙස යේසුස් වහන්සේ ශරීරයක් රැගෙන දේව කැමැත්ත කිරීමට ආවේය. බලන්නකෝ යේසුස් වහන්සේ මොකද වුණේ? පොළවේ පියාණන්ගේ කැමැත්ත කොහොමද කළේ? මනුස්ස ශරීරයෙන් ඇවිල්ලා මාංශවත් වී ඇවිල්ලා. එතකොට ඔබත් මාංශික නම් ඔබ මොනතරම් දේවල් රාජ්‍යයට කරන්න ඕනේද? රාජ්‍යයට. ඔබ මේ පොළවේ මොනතරම් රැස් කළත්, ඔබ මේ පොළවේ මොනතරම් ඔබගේ පවුලට කළත්, ඒවා කුණුයි මගේ දරුවනේ. ඒ ආශිර්වාදය තිබෙන්නේ ස්වර්ගයේ වෙනුවෙන් යමක් කරන දේ තමයි ස්වර්ගයේ එකතු වෙන්නේ. ගණන් කතාව 29 කියනවා. ගණන් කතාව 29:6 දිනපතා පාප පූජා ඔප්පු කිරීම. දිනපතා දවන පූජාව. ඒක අපේ වගකීම්. දිනපතා අපිට සෝදිසි කර බැලීම අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් දවස් නිින්දට යාමට පෙරදී ඔබ සියලු දෙවියන් වහන්සේට බාර කරන්න. අපි කාරණා 7කින් අපි පාප බැලුවා. මොකද්ද? දිනපතා මාව මම නැසීම. දිනපතා 2 කුරුසිය උසුලාගෙන ඒම. දෙවියන් වහන්සේගේ උන්වහන්සේ අපට දුන්න කුරුසිය උසුලන එක. 3 මොකද්ද? දේව මාලිගාව. සිටීම. 4වෙනි කාරණාව මොකද්ද? දිනපතා ස්වාමීන් වහන්සේ ආඥා කළ. 5වෙනි කාරණාව මොකද්ද? දිනපතා ආර පූජාව. ඒ කියන්නේ දේව කැමැත්ත ඉෂ්ට කිරීම. 5වෙනි කාරණාව දේව කැමැත්ත ඉෂ්ට කිරීම. 6වෙනි කාරණාව දිනපතා බාර ඔප්පු කිරීම. මගේ දරුවනේ ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න ඕන. ආමේන්. ඒ බාර වෙන්න බෑ. දරුවන්ට නොඑක් දේ කියනවා, නෝනට නොඑක් දේ කියනවා, සමාජයට නොඑක් දේ කියනවා. ඒවා වෙනුවෙන් කැපෙනවා, මැරෙනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න කියලා ඔබ දිනපතාම පොරොන්දුවක් වෙන්න, බාරයක් වෙන්න. ඔබ සා දෙවිඳුන් ඔබට දී තිබෙන දෙවිඳුන් උදෙසා ඔබව කැප කරන්න. ඔබ ජීවත් වෙන්නේ දෙවිඳුන් නිසාය. කී දෙනෙකුට කියන්න පුළුවන්ද මම ජීවත් වෙන්නේ?
දෙවිඳුන් නිසා. අපි අදවතින් කියමු අපි ජීවත් වෙන්නේ දෙවිඳුන් නිසා. අපි ඔක්කොම කියමු අපි ජීවත් වෙන්නේ දෙවිඳුන් නිසායි. ඔබ දිනපතා බාර වී ඒවා දෙවිඳුන්ට පුදද්දී ඒවා දවස්පතා වර්ධනයටපත් වෙයි. ස්වාමින් වහන්සේ සතුටු වෙයි මගේ දරුවනේ. ඔබ දිනපතා සඵලවන්නේ ඔබ දිනපතා බාර ඔප්පු කරන්නයි. ඔබ දිනපතා සඵල වෙන්නේ ඔබ දිනපතා බාර ඔප්පු කරන්නයි. ස්වාමින් වහන්සේගේ දේ ස්වාමින් වහන්සේට හරියට දෙන්න. මගේ දරුවෝ කාරණා හයක් අපි බලමු. පළවෙනි එක දිනපතා මාව මම නසින එක අනවශ්‍ය දේවල්. දෙක දිනපතා තමන්ගේ කුරුසිය උසුලන එක. තුන මොකද දිනපතා දේවමාලිගාවත් එක්ක සම්බන්ධය. හතර මොකද දිනපතා ස්වාමිනේ ඔබට යාඥාව. හතර පස්වෙනි කාරණාව දිනපතා ආහාර පූජාව දේව කැමැත්ත කිරීම. අයවෙනි කාරණාව දිනපතා බාර ඔප්පු කිරීම. මගේ දරුවනේ අපි අත්වෙනි අන්තිම කාරණාවට යනවා දිනපතා ලියවිලි සොයමින්. ඒක තමයි තෙසලොනික සභාවේ ක්‍රියාපොතේ 17:11 තිබෙනවා. උන් හැමදාම කණ්ඩායමක් වශයෙන් එදා හිටපු යේසුස් වහන්සේගේ කාලේ ඒ ගෝලයන්ගේ අපොස්තලවරුන්ගේ කාලේ හිටපු අය බයිබලය අරගෙන දිනපතා සොයලා බැලුවලු මොකද්ද මේ පොතේ ලියලා තිබෙන්නේ අපි ගැන කියලා. මගේ දරුවනේ හැමදාම ඔබ දේව වචනේ මේ පොතත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. මේකෙන් තමයි අපේ සඵලත්වය, අපේ ආශිර්වාදය, අපේ ජීවනය ඔක්කොම තිබෙන්නේ. ලෝක 4:4 කියනවා මනුෂ්‍යයා ලෝක 4:4 මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන. අපි මේ තියෙන පාන් පිටි ඒ රොටි මේ පාන් ඕකින් නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඕකින් පමණක් නෙමෙයි අපි දේව වචනේ ජීවත් වෙන අය. ආමේන්. දිනපතා මනුෂ්‍ය ශරීරයට භෝජන අත්‍යවශ්‍ය වගේම ශරීරයට භෝජනය අත්‍යවශ්‍ය වගේම අපි ආත්මයට භෝජනයක් අවශ්‍යයි. ඒක තිබෙන්නේ දේව වචනේ මගේ දරුවනේ. දිනපතා දේව වචනේ කියවීම, දේවතා දේව වචනේ මෙනෙහි කිරීම. කියවන එක වෙනයි, මෙනෙහි කරනවා කියන එක වෙනයි. ඔබ බයිබලේ කියවන්නත් ඕන, බයිබලේ මෙනෙහි කරන්නත් ඕන. ඒ දේව වචනය ඔබ වචනය සෙවීම. ඔයලා බලන එක මේ කොනේ ඉඳලා අර කොන වෙනකම් දිනපතා දේව වචනය නිරීක්ෂණය කිරීම. මොනතරම් ගැඹුරු දෙයක් තිබෙනවා. ඔබ දෙවිනාංශ කොයිතරම් සතුටු වේද මේ දක් කරද්දි. ඔබ 2021 මේව තීරණයක් ගන්න ඔබගේ පවුල් පිටින්. ඔබ වෙනම විලාවක් වෙන් කරන්න දෙවියන් වහන්සේට කියලා. මගේ දරුවනේ එක වැදගත්. නෙහෙමියා 8:18 කියනවා. නෙහෙමියා 8:18 දවසින් දවස දෙවියන් වහන්සේගේ වචනය කිව්වේය. බලන්න පොත කියලා පොඩ්ඩක් කියවලා බලන්න නෙහෙමියා 8 වෙනි දවසෙන් දවස දෙවිනාංශගේ වචනේ කිව්වා මගේ දරුවනේ. එදා ඔයගේ මිනිසුන්ගේ ජීවිතය අලංකාරයි. එළිදරව් 1:3 කියනවා. හෙළිදරව් 1:3 දේව වචනය කියන්නාද? හොඳට අහන්න දේව වචනය කියන්නාද? අසන්නාද? අසන්නාද? පවසන්නාද? පවතින්නාද? පවත්නාද? ආශිර්වාද ආශිර්වාද. කවුද ආශිර්වාද ලද්ද පොළවේ කවුද ආශිර්වාද? ඒක කියවන අය, ඒක අසන අය, ඒක පවත්වන අය. අයිත් කියමු ඒවා වචනය කියවන අය, ඊළඟ අසන අය, ඊළඟ පවත්වන අය. ස්වාමීන් වහන්සේ කියන මේ මිනිස්සු තමයි ආශිර්වාද මිනිස්සු. ආමේන්. දේව වචනය රැදවල් මෙනෙහි කිරීම. ගීතාවලිය 1:2 දේව වචනය රෑ දහවල් මෙනෙහි කරන්නා ආශිර්වාද ලද්දේය. ඔව් කරන සියල්ල සඵල අපි ඔක්කොම කියමු ඔව් කරන සියල්ල සඵල වේ. ඔයාලා මොන දේ කළත් ඒක සඵල වෙනවා මගේ දරුවනේ. පුංචි ව්‍යාපාරයක් කරන්න සඵල වෙනවා. ඒයි ඔබ දේව වචනේම කියනවා මගේ දරුවනේ. ඔබ දිනපතා දේව වචනේ කියන්න මෙනෙහි කරන්න. දවස්පතා යක්ෂයාට විරුද්ධව ඔබ ක්‍රියා කරන්න මගේ දරුවනේ. දවස්පතා දෙවියන් වහන්සේ සමග ඉන්න ජෙරෙමියා 7:25 කියනවා. යෙරමියා 7:25 දවස්පතා දෙවියන් වහන්සේ අප වෙනුවෙන් ක්‍රියා කරයි, ආරක්ෂා කරයි, පෝෂණය කරයි, දූතයන් යවයි. ඔක්කොම විශ්වාස කරනව නේද? අපි වෙනුවෙන් දූතයා හැමදාම යා කරනවා. හැමදාම ඔබට ආරක්ෂා කරනවද නැද්ද? හැමදාම ඔබට කණ්ඩ දෙනවද නැද්ද? දිනපතා දෙවියන් වහන්සේගේ ඒ ලයිස්තුවේ තියෙන හැමදේම දෙවියන් වහන්සේ හරියට ඔබ වෙනුවෙන් කරනවද නැද්ද? එයි ඔබට කරන්න බැරි. ඔබට කරන්න බැරි ඇයි? දෙවියන් වහන්සේ හැමදේම හරියට අපි වෙනුවෙන් කරනවා නම් අපේ ආශ්වාසය අපි උස්ම හරියට දෙනවා නම් අපිට දිනපතා අපේ භෝජනේ තුන් වෙලේම අපිට සපයනවා නම් අපට අවශ්‍ය දිනපතා අවශ්‍ය හැමදේම උන්වහන්සේ අපිට දෙනවා නම් එයි ඔබට දිනපතා දෙවියන් වහන්සේට යමක් කරන්න බැරි. දවස්පතා සභා වර්ධනය ක්‍රියා 2:47 ක්‍රියා 2:47 දවස්පතා ගලවන්නා වය එකතු කරයි. ඒක කරන්න දවස්පතා ආත්ම ගලවන්නට ඔබ තීන්දුව කරන්න 2021 මගේ දරුවනේ. අඩුම ගානක මාසෙට එක මිනිස්සෙක් දෙවියන් වහන්සේ ළඟට එක්කන් එන්න. ආමේන්. ඒක ඔබට බාර දීලා තියෙන වගකීම්. නිම්නෙති නිමිට නොහැකි බෝධේ දවස්පතා දෙවිඳුන් කරයි. අපි වෙනුවෙන් දෙවිඳුන් දිනපතා ක්‍රියා කරද්දී සතුරාසා ඔහුගේ සේනාව අපට විරුද්ධව දිනපතා ක්‍රියා කරද්දී අපිත් එඩිතරව ජොඩිතව ආත්මිකව දිනපතාම අපි ක්‍රියා කරමු. කාරණාත බලමු අපි. කාරණාත මොකද්ද? පළවෙනි එක අපි දිනපතාම නැසීම. අපේ නරක මනුෂ්‍යයා, අපේ මාංශික මනුෂ්‍යයාව දිනපතා මරන්න පොඩ ස්වාමීන් වහන්සේ එම්මදේම ඉවත් කරලා පරිබුණ යේසුගේ එදරුවට එන්න. දෙක දිනපතා තමන්ගේ
කුරුසිය රැගෙන එන්න 3 දිනපතා දේවමාලිගාවේ ඒ වැඩ සොයලා බලන්න අතර දිනපතා ස්වාමිනිය ඔබට යාඥා කරන්න දිනපතා ආගාර පූජාව සඳහා දේව කැමැත් ඉෂ්ට කරන්න දිනපතා බාර ඔප්පු කරන්න දිනපතා ලියවිලි සොයන්න මේන්න අපේ වගකීම් 2021 ඔබට පෑදුනා මගේ දරුවනේ අපි ආරම්භයේදී කිව්වා දොරවල් ඇරුණා කියලා දෙක කිව්වා අධිකාරාධිපති අතුරු දුන්නා කියලා තුන අපි කිව්වා දිනපතා ඔබ ක්‍රියා කරන ඇති අපි ස්වාමීන් වහන්සේ කියා දුන්න වචනේ නිසා අපි උන්වහන්සේට ස්තුති කරමු ස්වාමීන්ට ප්‍රශංසා කරමු प्रशंसा करम 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 सुनील बेदो ඔබම අවසන් කරන්න යාඥා කරලා ස්වාමී මහෞත්ම ਸਰව බලධාරී දයාබර දෙවි පියාණනි ඔබ වහන්සේට බොහෝ සෙයින් ස්තුතියි ස්වාමිනී මේ කාරණාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඔබ වහන්සේ අපට දුන්නා වූ අනර්ග කරුණාව නිසා ස්වාමිනී මේ සියල්ල අපේ ශක්තියෙන් අපේ හැකියාවෙන් නොව ඔබ වහන්සේගේම කරුණාව නිසා මේ සියල්ල අප විසින් කරනවා ස්වාමිනී ඔබ අපේ දෙවියන් වහන්සේ අපේ පෙර ගමන් කරුවානෝයි අපේ සරණ හා ශක්තියයි දුකේදී අපට තාමත්ම ලං වූ පිහිටයි ස්වාමිනී ඔබ හැරන් දෙවි කෙනෙක් නෑ මහෞත්ම පියාණනි දයාබර ජේසුනි ඔබට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ දේවදාසයාගේ තොල් පාවිච්චි කරමින් බොහෝ මිනිසුන් අතරට ඔබ වහන්සේගේ මේ වචනය ගෙන යන්නට ඔබ අපිට දුන්න කරුණාව නිසා මේ කාලය නිසා ස්වාමිනී මේ සියල්ල ඉෂ්ට කරන්න ඔබ අපිට කරන්නා වූ බොහෝ දේ අති විශාලයි. නමුත් ඔබ වහන්සේ වෙනුවෙන් අල්ප මාත්‍රයක් අපිට වින් කරන්නත් ඔබ වහන්සේ දුන්න කරුණාව නිසා ස්තුතියි මගේ තාත්තේ. දයාබර දෙවි පියාණනි මේ අනර්ග මොහොතේ අපි ඔබ වහන්සේගේ පාද පාමුල සිට තව තවත් ඔබට සේවය කරන්න තව තවත් ඔබට බොහෝ දේ කරන්නට අපේ තියෙන ආශාවට ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කළ මැනව ඒ කාලය දුන මැනව ඒ සඵලත්වය දුන මැනව ස්වාමිනී ජීවන හුස්ම අපට දුන මැනව ස්වාමිනී එදා ආබ්‍රහම්ට ඊසාක්ට ජාකෝබ්ට දුන්නාසේ මහත් ආයුධ ශක්තියද ඔබ වහන්සේ සලමුන්ට දුන්නාසේ ප්‍රඥාවද ඔබ වහන්සේගේ කරුණාවද අපේ කිනිකා මත නිදහස් කළ මැනව විශේෂයෙන් මේ පාලකතුමාගේ තොල් ආලේප කරමින් තවත් දසදහස් මිනිසෙන්ට ඔබ වහන්සේගේ වචනේ කියා දෙන්නට ඔහු ස්වාමිනී දේවදාසී කළ මැනව මහෞත්ම පියාණනි සියල්ල නිසා ඔබට ස්තුතියි මේ අනර්ග කාලේ නිසා ස්තුතියි මේ සියලු කාරණා නිසා ඔබට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි ස්වාමිනී අද දවසේ ඔබේ වචනය තුළින් ඔබ අපව ශක්තිමත් කරන නිසා ඔබට ස්තුතියි පියාණනි දයාබර ජේසුනි මේ දේවගතිතුමාද ඔහුගේ භාර්යාවද අපි සියල්ලද ඔබ වහන්සේගේ බලවන්ත වූ හස්තයට බාර වෙනවා මේ සභාවද මේ සියලු කාරණාද අනාගත සියලු සැලසුම්ද ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ආරම්භය ඔබ වහන්සේ අපට කරන්න කිව්වේ අවසානයේ ඔබ වහන්සේ අප තුළ ඉෂ්ට කරන නිසායි ස්වාමිනී ඔබ අපේ දෙවියන් වහන්සේ මහෞත්ම පියාණනි සියල්ල ඔබට බාරයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් ප්‍රේමණීය නාමයෙන් ස්වාමිනී ආමේන් 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 ජේසුස් පිටයි ජේසුස් පිටයි